ඒ ලෙවල් වලින් පස්සේ මොකද කරන්නේ? ගොඩක් අය මේ මැසේජ් එකක් දාලා තිබ්බා ප්‍රශ්නත් අහලා තිබ්බා. මේ ඒ ලෙවල් වලින් පස්සේ වැඩ කරන විදිය එහෙම නැත්නම් කරන්න ඕන මොනවද කියන එක පොඩ්ඩක් කියලා දෙන්න කියලා. මම අද මේ වීඩියෝ එකකින් try කරන්නේ කොහොම හරි අන්න ඒක ගැන පොඩි අදහසක් ගන්න. එතකොට ඒ ලෙවල් ගැන ඉස්සෙල්ලා චුට්ටක් කතා කරොත් මේ අවුරුදු දෙකක ගැන බොහොම අමාරු කාල සීමාවකට පස්සේ යන්තම් කොහොම හරි ඒ ලෙවල් තියාගත්තා. ඒ ලෙවල් එක්සෑම් එක තියාගත්තා. මම හිතන්නේ එහෙම ලොකුවට මොකුත් ප්‍රශ්නයක් පුනේ නැහැ. පේපර්ස් ගැන ගත්තොත් මම අනිත් ස්ට්‍රීම්ස් ගැන දන්නේ නැහැ. මේ මැත්ස් ගැන කතා කරොත් මැත්ස් නැත්නම් ෆිසික්ස් කෙමිස්ට්‍රි ගැන කතා කරොත් මැත්ස් ඉතින් මගේ සබ්ජෙක්ට් එක නිසා මම දන්නවා කවුරු කොහොම මොනවා කිව්වත් ඇත්ත කතන්දරේ මැත්ස් පේපර් එක ලේසි කියන්නේ 2012 නෙවෙයි අපි 2000 ඉඳන් විතර ගත්තොත් මේ දක්වා තිබුණු ලේසිම මැත්ස් පේපර් එක මේක කියලා ගන්න පුළුවන් අනිවාර්යෙන් ඒක එහෙම තමයි. හරිද? කරගන්න බැරි වුණා කියන්නේ ඒක තමන්ගේ ප්‍රශ්නයක් මිසක් පේපරේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න. දෙක ෆිසික්ස් ගත්තොත් මේ ඒ කොටස පොඩ්ඩක් අමාරුයි කියලා කියනවා. ප්‍රශ්නයක් නෑ. ඒක හැමෝටම අමාරුයි. කොටස හැමෝටම අමාරුයි. ඒක හිතන්න එපා. B කොටස ඉතින් මම දැක්කා. ඒක ලේසි. ඒක ලියන්න පුළුවන්. කවුරු හරි ඒකත් කරේ නෑ කියන්නේ ප්‍රශ්නයක්. කෙමිස්ට්‍රි ගත්තොත් ඉතින් ගොඩක් අහපුවා නම් කිව්ව ප්‍රශ්නයක් නෑ. අවුලක් නෑ ලියා ගන්න පුළුවන් වුණා. සාපේක්ෂව ගත්තොත් වැඩ කරපු ළමයට මේ අවුරුද්දේ ලෙවල් හරිම ලේසි. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ ඇත්ත. ෆස්ට් එක මෙහෙම වෙනකොට ඒත් පේපර් එක අමාරුයි කියලා කියනවා. පේපර් අමාරුයි කියලා කියනවා. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ යථාර්ථය තියෙනවා. මතක තියාගන්න මම මේ ටික මුලදී දවසකට කියන්න ඇති. සාමාන්‍යයෙන් අවුරුද්දකට 30000ක් විතර මැත්ස් කරනවා. ඔකෙන් අනිවාර්යෙන් 50%කට වැඩිය 150කට වැඩිය ඒ කියන්නේ 15000කට වැඩිය ෆේල් වෙනවා. ඒ ෆේල් වෙන්න හේතුව මොකක්ද? පේපර්ස් අමාරුයි කියන එකද මැත්ස් අමාරුයි කියන එකද? එහෙම මුකුත් ප්‍රශ්නයක් නෙවෙයි. මැත්ස් අමාරුයි නම් ඇයි මැත්ස් තෝරගන්නේ? එතන මේ අවුරුදු මීට වඩා වැඩි. ඇයි තෝරගන්නේ? ඒක වැරද්ද කාගේද? මතක තියාගන්න මේ 150කටත් මේක වැඩි වෙන්න හේතුව වැරද්ද. තමන්ගේ වැරද්ද එක ෆේල් වෙන්නේ. හේතුව තමන්ගේ වැරද්ද. එහෙම නැත්නම් ලියන අය හරියට ලියනවා නම් අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ වැරද්ද. ඉතින් ඒක තේරුම් ගන්න. මේ අවුරුදු දෙක කරපු ගොඩාක් අය කරන වැරද්ද තමයි තමන්ගේ නොහැකියාව කියන එක. හරි තමන්ගේ නොහැකියාව මේ කොරෝනා පිට දාලා තියෙනවා. ඒක අර චූටි වෛරස් එකකට බාර දීලා තියෙන තමන්ට කරගන්න බැරි වුණා කියන එක තමන්ට අවුල් ගියා කියන එක කොරෝනා හින්දා බැරි වුණා කියලා තමයි කියන්නේ. පව් ඉතින් අර ඇස් දෙකට පේන්නේ නැති පොඩි වෛරස් එකකට තමන්ගේ නොහැකියාව බාර දෙන්න එපා. මේ අවුරුද්දේ තියෙන විශේෂත්වය තමයි අනිත් එක. රිවිෂන් කරලා ළමෙක් වගේ ගත්තොත් රිවිෂන් එක සෙකන්ඩ් ෂයි කරපු ළමෙක්ට වගේ ගොඩක් වාසි අවුරුද්දක්. මොකද මාර්තු වල ඉඳන් මාස 5ක් එක විතර ක්ලාස් මොකුත් නැතුව ගෙදර හිටියා. හරි. ඒ කියන්නේ සෙකන්ඩ් ෂයි කරන ළමෙක් ගාව තියෙනවා නෝට්ස් තියෙනවා පොත් තියෙනවා හැමදේම තියෙනවා. එයාට වැඩ කරන්න පුළුවන් නියමයට ගෙදින් දැන් තනියම. මොකද තනියම වැඩ කරන එක තරම් හොඳ දෙයක් ඒ ලෙවල් වලට තව නැහැ. තනියෙන් වැඩ කරන එක. සෙකන්ඩ් ෂයි කරන ළමෙක්ට නියම අවස්ථාවක් නෙවෙයි. ඒක තව මාස දෙක තුනකුත් කල් ගියා. තවත් කල් ගියා නම් මට ඉතින් මේක අවුල් වෙනවා. ඒක නිසා මේක හොඳයි. ඊට ෆ්‍රෙෂ් නම් ගොඩාක් අය කියන දේ තමයි මේ තියරි කවර් වුන්නේ නැහැ. ඒක නිසා කරගන්න බැරුණා. ඒව නම් මම දන්න විදිහට බොරු. ගොඩාක් අය කරා. ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාසස් දාගෙන හුඟක් සර්ලා හැම සර් කෙනෙක් මට ඉතින් කරා. ඊට පස්සේ chance එක හම්බුණා ගොඩක්. ගොඩාක් අය සිලබස් ඉවර කරා. මොකද මම දන්නවා එහෙම කරා කියලා. එහෙම කරා. ඒකට එහෙම බෑ කියන්නේ කරගන්න බැරි වෙන්නේ එහෙම හේතු ඉදිරිපත් කරන්න නරකයි. ඒ නිසා ඒක තමන්ගේ ප්‍රශ්නයක් කියන එක අංකයකට තේරුම් ගන්න. ඒක. ඊට පස්සේ මේ ගොඩක් අය කතා කරලා තිබ්බා බැරි වුණා කරගන්න බැරි වුණා තර්ඩ් ෂයි කරපු අය කතා කරලා තිබුණා අමාරුයි මොකද දැන් කරන්නේ. ඉතින් තර්ඩ් ෂයි ඇයි තර්ඩ් ෂයි එකක් වෙනකම්ම තමන් මේ විදිහට හිටියේ කියන එක ලොකු ප්‍රශ්නයක්. දැන් අපි බලමු මෙතනින් පස්සේ මොකද කරන්න ඕනේ කියලා. ආයෙ වරද්ද ගන්න එපා. බලන්න මේක මේ මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ට ජීවිතේ වරදින්න පුළුවන්. මිනිස්සුන්ට වරදින්න පුළුවන්. හරිද? වරදින්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. වැරදීම කියන්නේ
පරදිනවා කියන එක නෙවෙයි. පරදිනවා කියන එක නෙවෙයි. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ නිසා වැරදුණු පළියට Tamanට දැන් එකපාරක් වරදින ෆස්ට් ට්‍රයි කරපු ගොඩක් අයට ඒ අත්දැකීම එන්නේ. අඩුම ගානේ සෙකන්ඩ් ට්‍රයි කරපු අයටත් ඒ අත්දැකීම එන්නේ. තර්ඩ් ට්‍රයි කරපු අයට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දෙපාරක් මේ අත්දැකීම අරගෙන ආයෙ බැරි වුණා කියන්නේ කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වැරදුණු දැන් නැතිනේ. දැන් හොඳ අවස්ථාවක් තියෙනවා. පරදින්න එපා ඊළඟ අවස්ථාවට කොහොම හරි හදාගන්න. ඊළඟ අවස්ථාවට කොහොම හරි ජීවිතය හදාගන්න තව අවස්ථාවක් තියෙනවා. අපි තුමු ලබන අවුරුද්ද අගෝස්තුවල තමයි එක්සෑම් තියෙන්නේ. අගෝස්තුවල එක්සෑම් එක තිබ්බා කියලා දන්නවා. තව ගත්තොත් අපි ජනවාරි ඉඳලා ගත්තොත් මාස 8ක් තියෙනවා. සෙකන්ඩ් ට්‍රයි කරන ළමෙක්ට අපි ෆස්ට් ට්‍රයි පැත්තකින් තියෙනවා. සෙකන්ඩ් ට්‍රයි කරන ළමෙක්ට නැත්නම් තර්ඩ් ට්‍රයි කරන ළමෙක්ට මාස 8ක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ හැම ළමෙක් ගාම නෝට්ස් එහෙම ලස්සනට පිළිවෙලට ඇති. වැඩ කරපුවා ඇති. ඒ ටිකෙන් වැඩක් ගන්න තියෙන්නේ. මේ යන තත්ත්වයක දිගටම මට හිතෙන්නේ ඉස්කෝලේ එහෙම තියන්න වෙන එකක් නැහැ. ගෙදරට වෙලා ක්ලාසස් එහෙම තියන්න දෙන එකක් නැහැ. ඒගොල්ලෝ ගෙදරට වෙලා ඔන්ලයින් හරි කොහොම හරි ඉගෙන ගන්න වෙනවා. තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ඔන්ලයින් ඕනෙත් නැහැ නෝට්ස් ටික තියෙනවා. තමන් ගාව ෆාස්ට් පේපර්ස් ටික තියෙනවා. තමන් ගාව ෆාස්ට් පේපර්ස් ටික තියෙනවා. වැඩ කරන එක මහා අමාරු දෙයක් නෙවෙයි. ඒක තමයි දැන් මේ කියලා දෙන්න හදන්නේ. කොහොමද වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් වැඩ කරලා බලන්න. අනිවාර්යෙන් ගොඩ යනවාම තමයි. දැන් හිතන්න මෙහෙම. දැන් මේ අවුරුද්දම හොඳට වැඩේ කරගත්ත අයට කොහොමද? අය ඒගොල්ලෝ මාර ෆිට් එකකින් ඉන්නේ. අය ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ස්ට්‍රෙස් එකක් නැහැ. ඒගොල්ලන්ට වැඩේ ෂුවර්නේ. MCQ ටිකත් හොරාට හරි බැලුවා නම් MCQ 35ක් ඊට වඩා වැඩිපුර එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් Tamanට ඒ දෙකක් විතර ෂුවර්නේ. අනිත් දෙක බැට්ස් වල තින් Taman අවංකව දන්නවනේ ලියපු ටික අඩුව Tamanට ඒ දෙන දැන් ඒ ටික බලලා නැත්තේ. මේ ෂුවර් අය බොහොම නිදහසේ ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර අතලොස්සකට කරගන්න බැරි වුණු අය. ඊළඟට කොහෙන්ද මේක පටන් ගන්නේ? දැන් වෙනදනම් හරියට ඒ ලෙවල් ඉවරනාට පස්සේ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා ඒව පොඩක් එන්ජොයි කරන්න තිබ්බා. මේ අවුරුද්ද මේ තියෙන තත්ත්වෙත් එක්ක එහෙම කරන්න බැහැනේ. එහෙනම් කොහොමද වැඩ කරන්න ඕන? එක මෙන්න මේ ටික තේරුම් ගන්න. Tamanට දැන් මේ මාසය ඇතුලේ, ඒ කියන්නේ අගෝස්තු මාසයේ එක්සෑම් ලියනකොට මොකක් හරි අලුත් අත්දැකීමකට මුහුණ දුන්නා. ඒක හරියාම හෝ වැරදිම. ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙන් Tamanට වැරදුනාට පස්සේ අනේ අත්දැකීම අමතක කරන්න එපා. ඒ කියන්නේ එක්සෑම් හෝල් එකේ Taman අනිවාර්යෙන් මේ දෙයටපත් වෙන්නේ නැති. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක දන්නේ නැතුව ලියා ගන්න බැරුව ගණන් ගිර වෙන්නේ නැති MCQ කරගන්න බැරි වෙන්නේ නැති අසර වෙන්නේ. අන්න ඒක අමතක කරන්න එපා. ඒක අමතක කරන්න එපා. ඒක හැමදෙස්සෙම ඔළුවේ තියාගන්න මතක තියාගන්න. මට මැත්ස් පේපර් එක ලියන වෙලාවේ මේ ගන්න හදාගන්න බැරි වුණා. කල්පනා කරන්න. ඇයි එහෙම උනේ? ඉස්සරහ දවසක් අරගෙන එක දවසක් විතර ඈත් නිකන් කල්පනා කරලා බලන්න. ෆිසික්ස් පේපර් එක ලියනකොට අදාහරියක් යනකොට වෙලාව ගිහිල්ලා මට තේරුනේ නැහැ. ඇයි කෙමිස්ට්‍රි පේපරේ හරි ලියා ගන්න බැරිුණා. කල්පනා කරන්න. අන්න ඒකත් එක්ක ඊළඟට මෙන්න මේ වැඩ ටිකට බහින්න. කරන්න ඕන පළවෙනිම දේ එක තමන් ගාව තියෙන අනවශ්‍ය දේවල් අයින් කරලා දාන්න. අනවශ්‍ය නෝට්ස්, පේපර්ස් වැඩ නැති ඒවා. ඒකට තමන් අමතර වැඩ කරනවා නම් දැන් කොහොමද අමතර වැඩ කරන්න බෑනේ. කිලින්ම මේකට බහින්න. එක සබ්ජෙක්ට් එකට බහින්න. බහින්න කියන්නේ අමතර වැඩ අයින් කරලා දාලා මේක විතරක් මාස 8යි තියෙන්නේ. මේ මාස 8ේ මේකට විතරක් කොහොම හරි ගේම් එකකට ගහලා මේක විතරයි. කොහොමද එළියට බහින්න බැරි වෙයි. ගෙදරට වෙලා තනියෙන් වැඩ කරගෙන යන්න තියෙන්නේ. මේකට බහින්න. ඒකට බහිනකොට බහින්න දෙක සිලබස් කවර් වෙලා නැති එහෙම ප්‍රශ්න තියෙනවා නම් Tamanට හොඳ ක්ලාසස් දෙක තුනක් හොයාගන්න. ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ. හරියට හොඳ කම්බයින් ක්ලාස් එකක් හොයාගන්න. ඊට පස්සේ හොඳ ෆිසික්ස් ක්ලාස් එකක් තෝරගන්න. හොඳ කෙමිස්ට්‍රි ක්ලාස් එකක් තෝරගන්න. Taman තේරුම් ගන්න මේක දැනට මේ කියන මොහොත වෙනකොටත් ඔයගොල්ලෝ අඩුම ගානේ අවුරුදු 3ක් මේ කියන ක්ලාස් වලට ගියා. ඒක ප්‍රතිඵලය Tamanට හම්බුනාද නැද්ද කියන එක තේරුම් ගන්න. ඒක ප්‍රතිඵලය. ඊට පස්සේ ගණන් හදලා බලන්න. මේ වෙද්දි A level වලින් කොච්චර වියදම් කරලා තියෙනවද කියලා. මගේ ක්ලාස් එකේ ළමයි ඉඳන් අනිවාර්යෙන් කියලා එහෙම එකතු කරලා බලනවා පන්තියේ ළමයින්ට. සාමාන්‍යයෙන් අවම වශයෙන් මේ අවුරුදු 3 ඉවරනකොට ලක්ෂ 5කට වඩා වියදම් කරලා. ඊට වඩා මේ අවමේ ලක්ෂ 5කට වඩා අවමේ ලක්ෂ 5යි. මේක පාඩු නෑ මේක හරි වාසිය. මොකද මේක හරියට කරගෙන ඩිග්‍රී එකට ගියා කියන්නේ
සාමාන්‍යයෙන් ওই ඩිග්‍රී එක ප්‍රයිවට් කරන්න ගියොත් ලක්ෂ 20ක් හෝ ඊට වඩා වැඩිපුර යනවා. ඉතින් මේ ගානට දීලා මේ ගාන ලක්ෂ 5කට වඩා අඩු ඒ කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 2කමාර 3කට විතර කරගන්න පුළුවන්. හරිද? ඒ තරම් විතර වියදම් කරනවා. ක්ලාස් ෆීස් ටික දාලා එකතු කරලා බලන්නකො තම තමන්ට එන ගාන කොච්චර වෙනවද කියලා. ඊට වඩා වැඩි සමහර ළමයි ඉන්ඩිවිජුවල් ගෲප් 50 දෙක තුන යන්න ගියාට පස්සේ. හරිද? එහෙම එකතු කරලා කල්පනා කරන්න. තමන් ගම්බ කරපු සල්ලි නෙවෙයි. අම්මා තාත්තගේ සල්ලි වියදම් කරලා අපරාධේ ජීවිතේ වෙන්නේ නාස්ති වුණා නම් මතක තියාගන්න. තමන්ට දෙන්න පුළුවන් වචනය මම මේක කියන්න කැමති නැහැ. නිසා තමයි කියන්නේ. මම මේ තැන තමයි දැන් ඉන්නේ. හරියට වැඩේ කරේ නැත්නම් MCQ 10ක්වත් නැත්නම් මේක තමයි. ඒ ඉතින් අවුරුදු දෙකමාරක් තුනක් ක්ලාස් ගිහිල්ලා ඒකට කොරෝනා කිය ඉන්න එපා. හරි? මම කියවනේ ඒක පිටින් දාන්න එපා. ඒක තමන්ගෙන හැකියාව. වැඩේ හරියට කරුම් නැත්නම් දැන්වත් පටන් ගන්න. හරියට හොඳ ගුරුවරු තුන්දෙනෙක් හොයාගන්න. තමන්ට තියෙන ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න පුළුවන් තරමේ ක්ලාස් දෙක තුනක් හොයාගන්න. ඔන්ලයින් හෝ කොහොම හරි එක ප්‍රශ්නයක් නැහැ. තියෙන තත්ත්වය උඩ එන විදියට. ඊළඟට 4 තමන්ට ඔය තියෙන අනම්මනම් මම කියවනේ මුලදිත් ඒක කිව්වා. දාන ගෙවල්, මල ගෙවල්, මගුල් ගෙවල්, ට්‍රිප්. හරි. අනම්මනම් නාන්න යන වැඩ ඔක්කොම මේ මාසවලට නවත්තන්න. නැත්තම් ඊළඟ පාරත් වෙන්නේ ඔක තමයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඊළඟ සැරේත් වෙන්නේ ඔකම තමයි. කලින් වෙච්ච දේම වෙයි. සමහර පරීක්ෂායිත් ඔහොම කරනවා. සෙකන්ඩ් එකෙත් ඔහොම කරනවා. තර්ඩ් එකෙත් ඔහොම කරනවා. ඉතින් මේක කරලත් බෑ නම් ඇයි මෙච්චර දුර මේ කෙනෙක්ලා විදිහට කතා කරා පරීක්ෂායි F3යි. සෙකන්ඩ් සයි S2යි F1යි. මේ පාර මේකවත් ෂුවර් නැති. ඉතින් හවල් එකකට තර්ඩ් සයි නෑ. ඉතින් මේ බණින්න බැරි කමට අර මුකුත් කිව්වේ නැහැ ඒ ලෙවල් අස්ස නිසා. ඒ වගේ ඕන තරම් තියෙනවා. අපරාධ ඉතින් මේ අවුරුදු කොච්චර නාස්ති කළාද බලන්න. මේ සහි 3ක් ලියනවා කියන්නේ අඩුම ගානේ ඒ ලෙවල් අවුරුදු 5ක් කරලා. අවුරුදු 5ක් කියන්නේ ඉතින් වෘත්තීය වශයෙන් උඩ පළපුරුද්දකුත් තියෙන අවුරුදු 5ක් ඒ ලෙවල් කරාම කියන්නේ. දැන් ජීවිතේ වයස කියන එකත් යනවනේ. වයසට යනවනේ. ඒක නිසා තේරුම් ගන්න මේ යථාර්ථය. හොඳම වැඩේ කරන දේ එකපාරින්ම කරන්න. ප්‍රශ්නය කරන ළමයි කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. ඒගොල්ලන්ටත් හොඳ අවස්ථාවක් තියෙනවා. ගෙදර ඉඳන් හොඳම දේ 5 තනියම වැඩ කරන්න සෙට්. තනියම වැඩ කරන්න. ඒ අතරේ Tamanට එන ප්‍රශ්න අහන්න එක හොඳ යාළුවෙක් තියාගන්න. නැත්නම් එහෙම අහන්න පුළුවන් ගුරුවරු දෙන්නෙක් සෙට් කරගන්න. ඒක තමයි හොඳම දේ. එතකොට මේ වැඩ කරන්න ඕන දේ මම චුට්ටක් කියන්නම්. 1 අනිවාර්යයෙන්ම නිකන් පොත් දිහා බලාගෙන ඉන්න එපා. ගොඩක් අය කරන වැරද්දනේ නිකන් පොත් දිහා බලාගෙන ඉන්න. බොරු ඊපස්සේ නිදා ගන්නවා එහෙම. ඒක හරියන්නේ නැහැ. ටාගට් එකක් තියාගන්න. පොතේ තියෙන අපි හිතුව කෙමිස්ට්‍රි නෝට් එකක් කියලා. අපි ඕගනික් කියලා පාඩම් ගන්න මොකක් හරි ඕගනික්. හරි මොකක් පාඩම් කරනවා. ඒ පාඩම් කරන දේ තමන්ගේ පාඩම් කරන දේ එහෙම පොතේ තියෙන එකම හරි කමක් නැහැ. බලාගෙන කොළවල ලියන්න. කොළවල ලිය පාඩම් කරන්න. මේ අද ඉඳන් පටන් ගන්න. අද ඉඳන් පටන් ගන්න. ආයි කල් දාන්න එපා ලැබෙන මාසෙට කියලා. නෝට්ස් ටික හොයාගෙන හරි කොහෙන් හරි තැනකින් පටන් ගන්න. එතකොට ලිය පාඩම් කරන්න. ටාගට් එකක් තියාගන්න. දවසකට කොළ 10ක් 15ක් ලියලිවර කරන්න. ඒ ලියලිය මුට්ටෙන් ගණන් නම් ගණන් බලන් ඉදිරියට යන ගණන් හදන්න ඕන. හදනකොට කොළ අයින් වෙනවනේ. ඒ කොළ එකතු කරන්න. 10ක් 15ක් ටාගට් එකක් තියාගන්න. ඉස්සෙල්ලා අපි දවසකට 10ක් ලියමු. දවසකට කොළ 10ක්. දෙව පාන්දර හැරුණාට පස්සේ හවස නිදා ගන්න එක කොළ 10ක්. කොළ 10ක් ඒ කියන්නේ A4 sheets 10ක් දෙපැත්තෙම. අනිත් පැත්තෙම කරන්න එපා දෙපැත්තේ. 10ක් ඉස්සෙල්ලා ලියන්න try එකක් දෙන්න. අපි 10න් පටන් ගමු. සතියක් විතර කරනකොට කොළ 70ක් සෙට් වෙනවා. දවසට 10 ගානේ අනිවාර්යෙන් යන්න ඕනේ. දවසේ ටාගට් එක කොළ 10යි. ඊට පස්සේ මේ ලියන අතරේ පෑන් ඉවර වෙනවා. අනේ පෑන් එකතු කරමු. මේ කොළ 10 ගත්තා. හැමදාම දවසේ ස්ටෙප්ලර් කටක් ගහුවත් තමයි දාලා මේව විසි කරන්න එපා පාඩම් කරන ඒවා පොයි පොත් මේසෙ කොහේ හරි මුල් එක එකතු කරන්න. මුල් එක එකතු කරන්න. මුල් එකට එකතු කොළ දවසකට 10. ඔය ටික ටික වැඩි කරන්න. පළවෙනි සතිය 10යි. දෙවෙනි සතිය 15යි. සෙකන්ඩ් සයි වගේ කරන ළමයි කෙනා. සතියක දවසකට කොළ 20ක්වත් ලියන්න ඕන පාඩම් කරනවා කියන්නේ ඒකයි. පාඩම් කරනවා කියන්නේ ඒකයි. මෙතන මට තව චූටි දෙයක් කියන්න බැරි වුණා. හරියට හොඳ ක්ලාසස් තුනක් තෝරගන්න. හොඳ ක්ලාසස් තුනක් තෝරගෙන දවස් 3ෙන් ක්ලාසස් 3 ඉවර කරන්න. කම්බයින් එකයි. 2යි
3යි. ඊට පස්සේ ඉතුරු දවස් 4 තියෙනවනේ. ඉතුරු දවස් 4 තනියම වැඩ කරන්න පුළුවන් විදිහට හදාගන්න. ඉතුරු දවස් 4 තනියම වැඩ කරන්න පුළුවන් විදිහට හදාගන්න. තනියම වැඩ කරන්න. එතකොට මේ දවසක ටාගට් එක තමන් තනියම ලියපු කොළ මං කියන්නේ අඩුම ගාන 20ක්. දවසක තනියම A4 sheet 20ක් ලියන්න. 20ක් ලියලා ඒ sheet ටික වෙනම එකතු කරනවා. බොහොම සරල දෙයක් මේ කියන්නේ. එතකොට පොත් දිහා බලාගෙන ඉන්නේ නෑ. අපිට තේරෙනවා තමන් වැඩ කරනවා කියලා තමන්ට තේරෙයි. ටික දවසක් යනකොට ගණන් නිකන් බලන් ඉන්න එපා. 5 6 නෙවෙයි. ගණන් දිහා නිකන් බලන් ඉන්න එපා. තේරුමක් නැහැ. අර වගේ ටාගට් එක දවසකට කොළ 20ක් තියන්න. අනිවාර්යෙන් මේ කොළ 20 ලියලා ඉවර කරලා මිසක් නිදා ගන්න එපා. පැහැදිලි ඇති කියලා ඉවර වෙන ප්ලෑන් එකතු කරන්න. ඒ වගේම අනිත් දේ උදේ 4ටවත් නැගිටින්න. 4ට වුණ නැත්නම් 5ටවත් නැගිටින්න. පැය 6ක් නිදා ගන්න විදිහට දවස් සෙට් කරගන්න. පැය 6යි. 6ක් හෝ 7ක් 8ක් ප්‍රශ්නකුත් නැහැ. මේ විදිහට කොළ 20 දවසක ටාගට් එක. මේ ටාගට් එක කවර් කරන්න ඕන කොහොමද? ඒකම ප්ලෑන් එකතු කරන්න. ගණන් හදන්න. හොඳම පේපරේ මතක තියාගන්න. පාස් පේපර්ස් ටික. දැන් ඔය ප්‍රශ්නේ උනේ. පාස් පේපර්ස් එම ගොඩක් අය කොච්චර කිව්වත් වැඩක් නැහැ කරන්නේ. කම්බයින් මැත්ස් නම් අපි දන්නවා 2000 ඉඳන් 2019 වෙනකම් පාස් පේපර්ස් ටික 3 පාරක් කරොත් කෙනෙක් 3 පාර දැන් කාලේ තියෙන ඕන හැටි කාලේ තියෙන කරොත් තේරෙන්නේ නැති මේ අවුරුද්දේ ආපු ගානත් මේ වගේ ගුරුත්ව වේද හැම ගානම කලින් අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා. පාස් පේපර්ස් කරන අය දන්නවා. මැත්ස් එහෙම ඊළඟ කෙමිස්ට්‍රිත් ඒත් එහෙම ෆිසික්ස් ඒත් එහෙම 2000 ඉඳන් 2019 වෙනකම් පාස් පේපර්ස් ටික එක පාරක් නෙවෙයි 3 පාරක් කරන් try එක දෙන්න. අනිවාර්යෙන් බය වෙන්න එපා. ඒකක් ෂුවර්. ඒකක් ෂුවර්. ඒ තුනක්ම ෂුවර්. ගොඩක් අය මේ කොච්චර කිව්වත් වැඩක් නෑ. අඩුම ගානේ එක පාරක්වත් කරන්නේ නෑ. එක පාරක්වත් කරන්නේ නෑ. කොච්චර කිව්වත්. එක පාරක්වත් නොකර ඉතින් ප්‍රතිඵලයකට යන්න අමාරු. වෙන මුකුත් ආයේ විවරණ පොත් මුකුත් ඕනේ නෑ. පාස් පේපර්ස් පොත් තිබ්බනම් ඇති. ඕගොල්ලන්ට ওই විවරණත් එහෙම ඕන නම් මම දැක්ක ડોક્ટર රෝසාගේ වෙනම channel එකක් තියෙනවා. ඒක ඉතින් කවුරුත් බලන්නෙත් නෑ වැඩි. ඒ වැඩක් නෑ නේ. ඒව නෙවෙයි ඕගොල්ලන්ට වෙන වෙන දේවල් නේ බලන්නේ. ඒ වගේ මේ දේවල් තියෙනවා. තමන්ට පොඩි ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. ඕකේ දාගත්තොත් YouTube එකෙන්ම ගේම ගහන්න පුළුවන්. 249ක් දාගත්තා. ඒ වගේ කරන්න ඕන දේවල් නෙවෙයි කරන්නේ ඒක ප්‍රශ්න. එතකොට දැන් මේ වගේ පාස් පේපර්ස් ටික හරියට 3 පාරක් කරන්න. ඔන්න ඔය විදිහට වැඩ කරනකොට දවසට කොළ 20 කියන එක මහා දෙයක් නෙවෙයි. ලියලිය පාඩම් කරන්න ආයෙ කියන ලියලිම පාඩම් කරන්න. පැහැදිලිද කියලා හිතනවා. තව මොනවා හරි ඒක මේ පාඩම් කරන ගමන් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් හරි නම්බර එක දාලා දෙන්න මෙසේජ් එකක් හරි දාන්න. එතකොට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැනට මේ විදිහට පටන් ගන්න වැඩ කරන්න පටන් ගන්න. ඊළඟට Tamanට හිතනවා නම් මෙහෙම වැඩ කරන්න බෑ කියලා. කරුණාකරලා ෆස්ට් ට්‍රයි එකේ මොන රිසල්ට් එක ආවත් කමන්නේ. ඒකෙන් කරන්න පුළුවන් දේ කරන්න. ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයි ඉතින් මේ කැපවීමෙන් එහෙම කරන්න බැරි නම් කරන්න එපා. අපරාධය ආපහු නිකන් තව සල්ලි ටිකක් වේදන් වෙන එක විතරයි කරන්න එපා. ෆස්ට් ට්‍රයි එකෙන් කරන්න පුළුවන්. පාස් වුණා එහෙමයි පාස් වුණ නැති වුණා එහෙමයි. Tamanට පාස් වෙන්න ඕන නම් සෙකන්ඩ් ට්‍රයි එකේවත් මේක බලාගෙන කරන්න එපා. වැඩක් වෙන එකක් නෑ. ඒත් අනිවාර්යෙන් ඉන්නේ මේකමයි. ඒක නිසා හොඳ රිසල්ට් එකකට යනවා කියලා හිතාගෙන වැඩේ මේ විදිහට කරන්න ටාගට් එකක් තියාගන්න අර කිව්වා වගේ. පැහැදිලිද? එහෙම හරියට කරන්න බැරි නම් මේ தත්ත්වය උඩ කරන්න බැරි නම් කරන්න එපා. Tamanට තනියෙන් වැඩ කරලා ගොඩ යන්න බෑ කියලා වගේ දන්නවනම් කරන්න එපා. අපරාධ වෙන මොකක් හරි එක්ක ජොබ් එකක් හොයාගන්න. දැන් ඉතින් මේ දවස්වල ජොබ් හොයන්න නම් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන මොකක් හරි තමන්ගේ වෘත්තීය සුසුකමක් හදාගන්න. මොකක් හරි ටෙක් කෝස් එකක් හරි කොමුනවා හරි කරලා. අපරාධයෙන් දැන් මැක්ස්ම කරලා ෆේල් වෙලා ආපහු ටෙක් වගේ එකකට යනවා කියන ඉතින් වැඩි ලැජ්ජයිනේ. උඩම තැනකට ඇවිල්ලා ආයි ෆේල් වෙලා. ඒ නිසා එහෙම වෙන්න එපා. කොහොම හරි ගේමක් ගහලා මේක පාස් වෙන්න. ඊට පස්සේ ඔබට තේරෙයි කොච්චර අවස්ථා තියෙනවද කියලා. හරිද? ඊළඟට මේක ගන්න. හොඳට වැඩේ කරගත්තා කියලා හිතන අයට මොනවද ඉස්සරහට කරන්න? හොඳට කරගත්තා. එක ඉතල පොඩ්ඩක් නිදහසේ ඉන්න. හරි දැන් ඉතින් ස්ට්‍රෙස් එකේ හොඳටම වැඩ කරපු අය දන්නවා මේකේ කොච්චර ප්‍රෙෂර් එකක් තිබ්බද කියලා. ඊළඟට ඕනම් ෆිල්ම් එකක් දැන් බලලා ටීවී බලලා නිදහසේ ඉන්න අතරේ ලබන මාසෙම පටන් ගන්න.
මොනවා හරි courses මම දන්නවා දැන් online කරන්න පුළුවන් ඒවා ඕන තරම් තියෙනවා. පටන් ගන්න ඒවා කරන්න. වෘත්තීය සුසුකව මොකක් හරි හදාගන්න එක. ඉංග්‍රීසි course එකක් හරි මොකක් හරි පටන් ගන්න. අංක එක හදාගන්න එක. ඊළඟට IT side එකේ මොනවා හරි කරලා ඒක මේ මම දන්නේ නැහැ තමන් කැමති ඉන්ස්ටිටියුට් එක පටන් ගන්න. IT වගේ side එක. ඊළඟට බලන්න open university එකේ එහෙම සෑහෙන opportunities තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට පටන් ගන්න පුළුවන් මේ මම හිතන්නේ pending result වලින් bit එක වගේ පටන් ගන්න පුළුවන්. මේ වගේ තව සෑහෙන දේවල් තියෙනවා. වැඩේ හරියට තමන්ට sure වගේ නම් කරගන්න. ඒ දේවල් හොයලා බලන්න නිකන් නම් ඉන්න එපා. පටන් ගන්න අනිවාර්යෙන් මොනවා. කරපු කට්ටිය ඉතින් දැන් ඒක නිදහස්නේ. ඒ ලෙවල් කරන අයට කරන වැඩේ sure අය නිදහස්. හරි ප්‍රශ්න නෑ. ඊළඟට මෙයාගේ මොකද ප්‍රශ්නයක් හදාගන්න කරන්න ඉස්සරහට. මේකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නිකන් නෙවෙයි ඒවා කරන අතරේ. හිමීට ඉන්න රිසල්ට් ඒ විහිවිට. ඉගෙන කලබල වෙන්න එපා. මේ වගේ මොනවා හරි කරන්න දේවල් හදාගන්න. මේ මොනවා ප්‍රශ්න තියෙනවා මැසේජ් එකක් දාන්න ඒටි මම පොඩ්ඩක් කියලා දෙන්නම්. එතකොට අර සෙකන්ඩ් ෂේ කරන අය අර විදියට වැඩේ කරන්න තේරුම් ගන්න. ඊළඟට මම ඔයගොල්ලන්ට කිව්වා වැරදුනහම පරදින්න එපා කියලා. ඒ වගේ වැරදිලා දිනමු ඒවා. එන ජීවිතේක පාරක් වැරදිලා දිනපු අයගේ උදාහරණ ඕන තරම් තියෙනවා. මම ඒ වගේ උදාහරණකට හිතුවොත් ඉස්සරහට පොඩ්ඩක් දාන්නම්. බොල් චුට්ටක් ඒවා කියවලා බලන්න. එතකොට ඔයගොල්ලෝ මොටිවේෂන් එක වගේ හදාගන්න පුළුවන් මොටිවේට් කරනවා. මට ඒ විදිහට හරි වෙනවා. වගේ ඕන තරම් තියෙනවා. මේ කතා දෙක තුනක් මම ඉස්සරහට අනිවාර්යෙන් එකතු කරන්න. ඔයගොල්ලෝ ඒවත් එක බලලා කල්පනා කරලා බලන්න. එතකොට හිතෙයි මම මේ ඉන්නේ කොහෙද කියලා. ඇත්තටම ගත්තොත් ගොඩාක් ෆේල් වෙන අයට තියෙන ප්‍රශ්නේ බැරිකම නෙවෙයි. බැරි නැහැ. තියෙන ප්‍රශ්නේ කම්මැලි කරන්නේ නැහැ. බොරු කරන්නේ. හරිද? බැරිකම නෙවෙයි. ඒක නිසා අදින් නම් හිතලා ගන්න. සෙකන්ඩ් එක හෝ තර්ඩ් එක හෝ ෆස්ට් ට්‍රයි කරලා බලන්න. ෆස්ට් ට්‍රයි එකෙන්ම හරියට වැඩේ කොට දාගත්තා නම් ප්‍රශ්නයක් නෑ. මේ හරියට කරන්න. හිතට වැගෙන අද ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. තමන් ගාව තියෙන සම්පත් හොඳටම ඇති. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් ගාව නෝට්ස් එහෙම නැත්තම් මොකද කරන්නේ? දැන් මම අර කිව්වා වගේ හොඳ ක්ලාසස් තුනක් හොයාගන්න. බොරු කරන ක්ලාසස් වලට යන්න එපා. මොකද ඒකට තමන් ආයෙ අමාරු වෙන්නේ ගොඩාක් අය කියපු කතන්දරේ ක්ලාස් එකට ගියා ක්ලාස් එක හරියට නැහැ කියලා. ඒව නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒක තමන්ගේ වැරද්දක් නේ. ඒ වගේ වැරදි වෙන්න දෙන්න එපා ආයෙ. මොකද මේ තමන්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලමක් තියෙන්නේ. එහෙම නැත්තම් හොඳම දේ කලින් කිව්වාගේ අත්තරලා දාලා මොකක් හරි කෝස් එකක් කරන්න. හරි පැහැදිලි ඇති කියලා හිතනවා. මට මේ වෙලාවේ අර කියපු දේවල් එක්ක ඔළුවට ආපු දේවල් ටිකක් මම කිව්වේ. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බනම් කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. ඒකම ඉස්සරහට තව වැඩ කරගෙන යමු.